සරණයි. කොළඹ රාජකීය විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය මගින් මාසිකව පවත්වනු ලබන සදහම් සිසිලස ධර්මදේශනා මාලාවේ වෙසක් පොහෝදා ධර්මදේශනාව සඳහා වැඩමවා වදාළ අතිපූජ්‍ය බලංගොඩ රාද ස්වාමීන්ද්‍රයන් වහන්සේට ධර්මදේශනාව සඳහා නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. සාධු 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 සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා බුද්ධෝ ලෝකේ සමුප්පන්නෝ ධම්මෝ තේන සුදේසිතෝ සංඝෝච විපුලෝ ආසී සද්දහන්තා සුනන්තුමං බුදුරජුන් ලොව පහළ විය දහම් බෙරයද නාද විය සංගරුවන ලොව විපුල විය සැදැහැ ඇත්තෝ මට සවන් දෙත්වා අරහං සම්මා සම්බුද්ධෝ ස්වාක්ඛාතෝ ධම්මවරෝ සුපටිපන්නෝ මහා සංඝෝ පුඤ්ඤවන්තා සුනන්තුමං අරහං වේමයි බුදුරජුන් ස්වාක්ඛාතයි දෙසෝදම් සුපටිපන්නයි බුදු පුතුන් පිනැත්තෝ මට සවන් දෙත්වා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුප්පබුද්ධං පබුද්ධන්ති සදාගෝතම සාවකා යේසං දිවාච රත්තෝච නිච්ඡං බුද්ධගතා සති සුප්පබුද්ධං පබුද්ධන්ති සදාගෝතම සාවකා යේසං දිවාච රත්තෝච නිච්ඡං ධම්මගතා සති සුප්පබුද්ධං පබුද්ධන්ති සදාගෝතම සාවකා යේසං දිවාච රත්තෝච නිච්ඡං ධම්මගතා සති සුප්පබුද්ධං පබුද්ධන්ති සදාගෝතම සාවකා යේසං දිවාච රත්තෝච නිච්ඡං සංඝගතා සතිති ශ්‍රද්ධාවන්ත පින්වතුනි පින්වත් දරුවනි අද අසිරිමත් වෙසක් පුන් පොහෝ දවස තුන් ලෝකයක් සනසාලු ධර්මරාජ බුදුරජාණන් වහන්සේගේ
පහළවීම ලෞතුරා බුද්ධරාජ්‍යයට පත්වීම පිරිනිවන් වැඩම කිරීම යන මේ අසිරිමත් තෙමගුල සිද්ධ වුණේ අදවන් පුන් පොහෝ දවසක දීර්ඝ කාලයක් පැවති නියං කාලයක් නිමා කරමින් ඉරිතලු මහ පොළව තෙත් කරමින් ඇදහැලෙන මේඝ ගර්ජනා සහිත මහා වරුසාවක් වගේ සංසාර දුක නැමැති මහා නියඟය නිමා කරමින් ඇදහැලුන අෂ්ඨාංග සමන්නාගත බ්‍රහ්මස්වර මිහිර නමැති මේඝ ගර්ජනා සහිත පිවිතුරු ශ්‍රී සද්ධර්මය නමැති මහා වරුසාව ජනිත කළ මහා මේ කුල වන්නේ දස බලධාරී වූ සර්වඥ විසරද වූ අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කේශාන්තෙහි පටන් නඛාන්තය දක්වා හෙබී ගැවසී සැරසී සිටි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් වගේම 80ක් අනුව්‍යංජනයන්ගෙන්ද රුචිරකර වූ අලංකාර වූ ව්‍යාම ප්‍රභා මණ්ඩලය කේතුමාලා ලංකාර විලාසයන්ගෙන් වෙන්වෙන් වශයෙන් වෙන වෙනම මතුවී විද්‍යමාන වූ පෙනී ගිය රූපකාය සම්පත්තියක් ඇති ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ වාක් විෂය අතික්‍රාන්ත වූ උපමා විෂය අතික්‍රාන්ත වූ සෝභමාන රූපයක් ධරමින් සමතිස් පාරමී ධර්ම නමැති පෙරුම් දම් පූරණය කරමින් අනන්ත සසර පටන් පරෝපකාරයෙන් ඇලලී ගිය මහ කරුණාවෙන් පිරී ගිය හදවතක් ඇතිව ඔබට මට සැනසීම ලබා දෙන්න පාරමී ගමනක් වැඩම කරලා ඒ ගමන අවසන් කරන ලද උත්තම දිනය වෙසක් පුන් පොහෝ දවසයි. ඉතිහාසයේ මේ අහස් කුසට බුදුරැස් මාලා නැගිලා දෙවියන්ගේ දේවානුභාවය පවා යටපත් කරමින් ඒ බුද්ධ රශ්මි මාලාවන් පැතිර ගිය හැටි සිහිපත් කර දෙන්නේ අදවන් පුන් පොහෝ දවසක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු දෙනාට කලින් භාග්‍යවතුන් වහන්සේ වීතරාගී වෙමින් වීතදෝසී වෙමින් වීතමෝහී වෙමින් එබඳු ඌම වීතරාගීන්ගෙන් පිරිවරණ ලදුව වීතදෝසී වීතමෝහී පිරිවරක් පිරිවරාගෙන පරම ශාන්තව පරම දාන්තව එබඳු ඌම සංයමීන්ගෙන් පිරිවරණ ලදුව අග්‍ර දක්ඛිනේය වෙමින් එබඳු ඌම දක්ෂිනාර්හ පිරිසක් විසින් පිරිවරණ ලදුව සියලු ලෝකවාසීන් විසින් ආරාධනීය වෙමින් එබඳු ආරාධනීයයන් විසින් පිරිවරණ ලදුව මහා මානනීය වෙමින් එබඳු මානනීයයන් විසින් පිරිවරණ ලදුව අමානනීය වෙමින් එබඳු අමානනීය පිරිසක් විසින් පිරිවරණ ලදුව භාවනීය වෙමින් එබඳු භාවනීය පිරිසක් විසින් පිරිවරණ ලදුව සදා ස්මරණීය වෙමින් අනුස්මරණීය වෙමින් එබඳු අනුස්මරණීය විරාගී උතුමන් විසින් පිරිවරණ ලදුව ඒ භාග්‍යවත් වූ
අරහත් වූ බුදුරජාණන් වහන්සේ රන් රැස් විහිදවනලා හිරු මඩල වගේ පුන් පෝදා තරු පිරිවැරු සොළොස් කලා සපිරි සඳ මඩල වගේ අපමණ දෙවි මිනිසුන්ගේ අඳුරු ජීවිත සදා කල්හි ඒකාලෝක කොට වදාලා ඒ මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ වචන වලින් කියන්නට බෑ. කවුරුන් හෝ ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරලා කුඩා දරුවෙකුගේ පටන් වැඩිහිටියෙක් දක්වා සිත පහදවා ගන්නවා නම් ඒ සිත පහදවා ගන්න කෙනාට සැලසෙන ශාන්තිය අපමණයි. ලැබෙන රැකවරණය අපමණයි. සුප්ප බුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේ සන්දිවාච රත්තෝච නිච්ඡං බුද්ධ ගතා සති. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බුදු ගුණ සිහි කරනවා නම්, ධම් ගුණ සිහි කරනවා නම්, සංඝ ගුණ සිහි කරනවා නම් ඒ සිහි කිරීම තුළ එයාට ඇතිවන චිත්ත ප්‍රසාදය, මානසික සැනසීම නිසා සුවසේ නින්ද යනවා, සුවසේ පිබිදෙනවා, නපුරු හීන පේන්නේ නැහැ, සිතන යහපත් සිතුවිලි සාර්ථක වෙනවා, ජීවිතයට ජයග්‍රහණයක්ම අයිති වෙනවා, සතුටින් පිරී ගිය හද මඩලක් ඇති වෙනවා, අනේක විද සැනසුම් සුව ඔහුගේ ජීවිතයට ලැබෙනවා. ඒ හැම සැනසීමක්ම ලැබෙන මේ උතුම් පින්බර වෙසක් පුන් පොහෝ දවසේ මේ මිහිරි ධර්ම දේශනාව දේශනා කරන්නේ ඔබ උදෙසාමයි. කොළඹ 7 රාජකීය විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සංගමය විසින් මාසිකව සංවිධානය කරනු ලබන සදහම් සිසිල පෝදා ධර්ම දේශනාව අද සුවිශේෂී පුන් පොහෝය, පින්බර පුන් පොහෝය, වෙසක් පුර පුන් පොහෝ දවසේ මේ ධර්ම දේශනාව පින්වත් දරුවන්, ගුරුවරුන් ඇතුළු හැම දෙනාටම සෙත පිණිස, සාන්තිය පිණිස, ජීවිතාවබෝධය පිණිස පවතිවා කියන පිවිතුරු බලාපොරොත්තුවෙන් මේ විදිහට දේශනා කරන්නේ. එනිසා හැම දෙනාම දැහැනකට සමවැදුනා වගේ සිත නිවාගෙන ඒ රන් රැස් විහිදෙන බුදුරජාණන් වහන්සේගේ මුව මඩල, රූ මඩල, ආශ්චර්යමත් පින් ලකුණු වලින් ගැවසීගත් ශ්‍රී ශරීරය දෙස ඔබේ සිත් ඇසමින් බලමින් මේ මොහොත තුළ ඒ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය ගැන කරුණු ටිකක් අපි සාකච්ඡා කරමු, දේශනා කරමු, සවන් දෙමු. එමගින් සිත පින්බර වෙනවා, ජීවිතේ වාසනාවන්ත වෙනවා, අසිරිමත් වූ පුණ්‍ය ධාරාවක් හැම දෙනාගේ සිත් ඇසුරු කරගෙන ගලා හැලෙන පින්බර පොහෝ දවසක් වෙනවා. එනිසා දුවා දරුවන්, ගුරුවරුන්, දෙගුරුන් හැම දෙනාම මේ මිහිරි බණපදය ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න. පළමු කොට අපි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් චරිතාපදානය, සිත නිවී යන, ගත නිවී යන ආශ්චර්යය විඳිමින් මේ විදිහට මෙනෙහි කරමු. සියලු දෙනාම දැස පියාගෙන මේ විදිහට මෙනෙහි කරන්න. අද වගේ පුන් පොහෝ දවසක ලුම්බිනී සාල වනෝද්‍යානය සාධුකාරයෙන් නින්නාද කරමින් මහබෝසත් සිද්ධාර්ථ කුමරුවන් මේ මහ පොළොවට වැඩම කරපු හැටි
ඉන් අනතුරුව සිංහනාද නංවමින් මම දිනෙක ලෝතුරා බුද්ධරාජ්‍යයට පත්වෙනවා කියලා වදාළ ආකාරය 29 අවුරුද්දක් ගෙවුණදා ඇසළ සඳේ සඳෙලියෙන් අනෝමා නදී තීරය වෙත වැඩම කරපු හැටි දැකගන්න වෙසක් පුන් පොහෝ දවසක උදා වූ පුන් සඳේ සිසිල් සඳ කිරණ බුද්ධගයා පින්බිම ඒකාලෝකමත් කරද්දී පස්මරුන් පරාජය කරලා බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච හැටි සිහිපත් කරන්න පුරා 45 අවුරුද්දක් සදහම් අමා වරුසාවෙන් ලෝ සතුන්ගේ ඇවිලගත් සිත් සතන් සනහාලමින් වැඩ ඉඳලා අදවන් පුන් පොහෝ දවසක උපවත්තන සාල වනෝද්‍යානයේදී ඒ අභිනීල නෙතු සංගල සදහටම වසාගත් ආකාරය සිහිපත් කරන්න වෙසක් පුන් පොහෝ දිනේ ලුම්බිනි සල්වනය මල්වලින් පිරී ඉතිරි තිබුණා සුවඳ මදනල හෙමි හෙමින් මල් රේණු බිම හෙළුවා මිහි මඩල පුරාවට මල් උයනකි දිය ගොඩ මල් පිපිලා දෙව් බඹුන් අහස් කුස මල් වියනක්සේ මල් වැසි වස්සනවා සාධු නද හා පසඟ තුරු නද තුන් ලොවම සැනකෙලියක සිරි ලැබුවා අහෝ පුදුම උදෑසනකි වදනින් සිරි කියනු නොහැකි සාධු කියා දැස අයා තුන් ලෝකෙම බලා සිටී කල්ප ගණන් පෙරුම් පුරා ඇඟලේ මස් දන් දීලා අපේම සැනසිල්ල පතා සසරින් අප මුදනුනියා අස්සු මුඛං රුදමානං අහෝසි යුග අවසානං දැස කඳුළු සාගරයේ ගිලුන යුගය අවසන් විය මංගල මහා ධනෝභවී වේසාඛේ පුන්නමියං දෙතිසක් පෙර නිමිති පිරුණ වෙසාගේ පුන් පොහෝ දිනේ මෝහ තමන් විධමෙත්වා ජාලයිතුන් ඥාන පභා මොහඳුර සිඳ දල්වන්නට ඥාන ප්‍රදීපය අප වෙත තිලෝක මුනි වීරවරෝ අජායිලුම්බිනි වනේ තුන් ලෝකේ නිදුකානන් මිහි මණ්ඩලට වැඩිය සේක 29 වසරක් ගෙවුණා බඹ කුමරෙකු සේ වැඩුණා රජ මැදුරින් සමු අරගෙන
නොයනා ගමනක් වැඩියා අනුමානදීතෙර සුසුදු වැලි තලාවේ රජ ඇඳුම් පසෙකලා පාසිවුරු දැරුවා සයවසක් පුරාවට ඒ සියුමැලි රජ සිරුරට නොසිතිය හැකි තරම් බිහිසුණු දුක් දුන්නා අපේම වාසනාවට මහාවීර මුනි රජුන්ගේ ජීවිතය යන්තමින් සුරැකිව තිබුණා මැදුම් පිළිවෙත සොයා රැස් කළ පින් මතු වෙලා කල්පයක ඝන අඳුර නසාලන සම්බුදුරන් හිරු මඩල නිසැකවම උදාවන බව තුන් ලොවටම දැනුණා වෙසක් සඳ හලාහල සුදු රැස් දහර ගයාවේ පින්බිමට සිසිල් එලියක් ගෙන දුන්නා පරාජය පිළි අරන් වසවත් මරු පිරිස හා පලාගිය පසු දැහැනට සමවැදුනා විදසුන් නුවණ පහළ වී කෙලෙස් මල දුරින් දුරු වී යලි කිසිදා නූපදින ලෙස ප්‍රහාණය වී නැසුණා සිව්සස් දහම් දැන අපමණ ගුණ නැන බල පිරිවැරු අසම සම බුදු පදවිය ලැබුවා අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි සබ්බාතේ භාසුකා භග්ගා ගහකූටං විසංකිතං විසංඛාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගායන සිංහනාදය දස දහසක් සක්වල කම්පා කර අද පවා රැව් පිළිරැව් දෙනවා අහමේ තරහි සම්බුද්ධෝ ගෝතමෝ සක්්‍ය වඩ්ඩනෝ පධානං පදහිත්වාන පත්තෝ සම්බෝධිමුත්තමං ගෞතම නම් බුදුරජුන් මම වෙමි තුන් ලොවදිනු අපමණ වෙර බලයකින් බුදු බවට පැමිණියෙමි සෙත් සිරි දෙන මහා ගුණ මුහුදානන් සත් හටවන බව දුකට වේදානන් තිත් ගනඳුරු දුරාලන දිනිදානන් සිත් සතොසින් නමදිමි මුනිදානන් ඉසිපතනේ මිගදායෙන් සදහම් ගඟ ගලා ගලා පිනෙන් පිරුණ හැම දෙනාම ඒ සිසිලෙන් නිවී ගියා ආපාරුතාතේසං අමතස්ස ద్వාරා යේසෝතවන්තෝ පමුච්ඡන්තු සද්ධං සදහම් අමාදොර
විවර කළෙමි දැන් මම සවන් ඇති සියල්ලෝ සැදැහැ සිත් යොමු කරත්වා. ගමින් ගමට දම් දෙසන්න දම් රජිදුන් වඩින්නේ බුදු සරණයි දම් සරණයි සංඝ සරණයි සදන්නේ. සුගති මගයි නිවන් මගයි නුවණැත්තෝ දකිත්වා. නිවන් මගේ වැඩි උතුමෝ මග ඵල ලැබ නිවෙත්වා. 45 අවුරුද්දක් ගෙවි ගියා ඉක්මනින්ම සිරිපාමුල සැනසුම් ලද පින් ඇත්තෝ අපාමන විය. අනේ අපට ඒ බුදු සිරි දැක ගන්නට පින් මදි විය. උපවත්තන සාලවනය කඳුළු ගඟක ගිලී ගියා. මලානිකව රැස් විහිදෙන වෙසාගේ සඳු මෝදු වෙලා. දෙව්ලොව කඳුලින් ඇලලී සෝගියෙන් කම්පිත විය. මනුලොව රජ මැති සිටුවරු හෙළූ කඳුළු අපාමන විය. අනේ අපට පිහිට වුණා අපගේ සම්බුදු රජින්දා. පිඬු සිඟමින් එක දවසක් මගේ පැල්පතටත් වැඩියා. කවදා යලි දකින්නදෝ ඒ බුදු සිරි අහෝ අහෝ. ලොව උත්තම කුලයේ උපන් කුල භේදය මකා දැමු. ලොව උත්තම පදවියලත් සමකුළුනින් පිහිට සැදූ. බබලන රන් කඳක් වගේ මගේ ලෝකය එළිය කෙරූ. නිදුකානෙනි නිදුකානෙනි දැන්ම එපා පිරිනිවෙන්න. දවසක් තව වැඩ සිටිමින් අනේ අපට පිහිට වෙන්න. අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුද්ධන්ති යනුවෙන් මා දෙසූ ඒ මිහිරි බණ පදය සිහි කරනු සෑම විටම එපා මේ ලෝකයට බැඳෙන්නට කිසිදාක. හන්දදානි භික්කවේ ආමන්තයාමිවෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. ප්‍රමාදය විසක්සේ දැකගන්න දහම් මග අමාවක්මය පිළිගන්න. අවසාන වතාවට ලෝ සතුන් දෙස බලා වදාහල ඒ බණ පදය සිහිකරමු සිහිකරමු. පහන් සිල නිවුන පසු ගිය දෙසක් නොපෙනේද. එසේ මගේ දම් රජුන් පිරිනිවී සැනසුනා.
අප වෙනුවෙන් දන්පිදෝ මුනි රජුනි අවසරයි ඔබේ ගුණ අම වැසි දහරින් මිහි මඩලම තෙමාලන්ට ඔබේ ගුණ රැඳි වදන් වැලක් හැම දෙනාට අස්වන්නට අප වෙනුවෙන් සිල්පිරෝ දම් රජුනි අවසරයි අපේ දුකින් ලය උනු නිදුකානෙනි අවසරයි සාධු සාධු සාධු. ඒ අසිරිමත් සම්බුදු තෙමගුල සිහි කරන මොහොතේ සිත නිවී යන හැටි බුද්ධාලම්බන ප්‍රීතිය හදවතින් මතුවන හැටි අපටම දැක ගන්න පුළුවන්. පින්වත් දරුවනි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අදවන් වෙසක් පුන් පොහෝ දවසක තමයි මිනිස් ඉතිහාසයේ මිනිසුන්ගේ පමණක් නෙමෙයි දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ඒ මතු පමණක් නෙමෙයි සමස්ත සත්ව වර්ගයාගේම විමුක්ති උදානය විමුක්තියේරන් හිරු මඩල පායා ආදවස. ඒ විමුක්තියේරන් හිරු මඩල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජ කුලයක ඉපදිලා රජ මැදුර අතහැර දමා සදාතනික විමුක්තිය සොයාගෙන වැඩම කරපු හැටි සිහිපත් වෙනවා. තුන් ලෝකයක් සැනසූ බුදුරජාණන් වහන්සේ අදවන් පුන් පොහෝ දවසක ලුම්බිනී සාල වන උද්‍යානයේදී ඒ රන් රැස් විහිදෙන සිරිපාපියුම් මේ මහා පොළොවට දිගු කරපු හැටි අසිරිමත්. ඒ අසිරිමත් මොහොත වෙනුවෙන් අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කල්ප ගණනක සංසාර ගමනේ ඉතිහාසය පුරාවටම ජාති ජාතිත් ගුණධර්ම පාරමී ධර්ම සම්පූර්ණ කළා. සාගරයසේ දන් දුන්නා. සාගරයේ ජලධාරාව පරයමින් රුහිර ධාරාවෝ දන් දුන්නා. මහපොළොවේ පස් පරයමින් ශරීර මාංශය දන් දුන්නා. මහමේරු පර්වතය පරයමින් ඔටුනු පැළඳි හිස් කපා දන් දුන්නා. යෝ සාගරේ ජලධිකං රුදිරං අදාසී භූමින් පරාජය සමං සමදාසිදානං මේරු හේතාරකාධිකතරං නයනං අදාසි මේරු පමාන මධිකං සමෝලිසේසං. එහෙමයි ඒ ධර්මරාජයන් වහන්සේගේ පාරමී භූමිය අලංකාර වුණේ. හිස් අහසේ බබලන තරු කැටවලට වඩා වැඩි ප්‍රමාණයක් රන් විමානයක මැණික් කවුළු වගේ බබලන අභිනීල නෙතු සංගල ගලව ගලවා පෙර සංසාර ගමනේ පාරමී ධර්ම පුරද්දී දන් දුන්නා. අනාගතයේ මට සත්‍යය දකින දහම් ඇස පහළ වේවා කියන බලාපොරොත්තුවෙන් එහෙම පාරමී ගමනක් වැඩම කරපු අප මහබෝසත් උතුමන් වහන්සේ තමයි ලෝතුරා බුද්ධරාජ්‍යයට පත්වෙලා අදවන් දිනක ලොවක් සනසන්නේ. පෙර ඈත සංසාර ගමනේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට වැඩි ඈත දුරකදී ඒ මහා බෝසතාණන් වහන්සේ සුමේධනම් තාපස කුමාරයා හැටියට ඉපදිලා සුවිශාල ධනයක් දුගී මගී යාචකාදීන්ට
දන් දීලා හත්මුතු පරම්පරාවකින් ලැබිච්ච රන් රිදී මසු කහවණු මුතු මැණික් උදෑසන කාලයේ ඉවත දමන කෙළපිඬක් වගේ දන් දීලා හැඳිවත පමණක් අරගෙන හිමාල පර්වතයට වැඩම කරලා ඒ හිමාල පර්වතයේ රමණීය ගන්ධෑලක රමණීය තපෝ භූමියක භාවනාවේ යෙදිලා අෂ්ට සමාපatti පංච අභිඥා විශිෂ්ඨ ඥාන දර්ශනයන් හැකියාවන් උපදවාගෙන ඒ ඥාන දර්ශන බලයෙන් ඒ හැකියා බලයෙන් අහස් කුසින් ගමන් කිරීමේ මහා 이르දියක් උපදවාගෙන දවසක් දා නගර ප්‍රදේශයට අහසින් වඩිනවා ලුණු ඇඹුල් ටිකක් සොයා ගැනීම පිණිස. පින්වත් දරුවනි, වනාන්තරයේ කල්ගත කරන තාපසවරයෙකුට ලුණු ඇඹුල් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ තාපසවරු කාලයකට පස්සේ ලුණු ඇඹුල් ටිකක් සහිතව ආහාර වැළඳීමේ බලාපොරොත්තුවෙන් නගරයකට ඇවිල්ලා උද්‍යානයකට වෙලා 3-4 මාසයක් ගත කරනවා. ඉන්පසු නැවත වතාවක් තපෝවනයට වැඩම කරනවා. අප මහබෝසත් සුමේධ කුමාරයා එදා ඒ විදිහට ලුණු ඇඹුල් ටිකක් සොයා ගැනීම පිණිස අහස් කුසින් වඩිනකොට තමයි දැක ගන්න ලැබුණේ ඒ නගර වාසීන් මාර්ගයක් පිරිසිදු කරනවා ලහි ලහියේම. අහස් කුසේ වැඩ සිටි අප මහා බෝසත් තාපසතුමා ඒ මිනිසුන්ගෙන් විමසනවා, මේ පින්වතුන් ලහි ලහියේම මේ පාර සුද්ධ කරන්නේ කුමකටද? රජතුමාවත් එනවද? නගරයේ ප්‍රධාන සිටුවරයාවත් මේ පැත්තට එනවද? එහෙම නැත්නම් ගම්මුලා දෑනියා හෝ එනවද? එහෙම නැත්නම් දඬුවමක් ලබා දුන්නද? ඒ මිනිසුන් දෑත නළලේ තබා ප්‍රකාශ කරනවා, මහා තාපසයන් වහන්සේ ඒ කවුරුවත් වෙනුවෙන් නෙවෙයි මේ මාර්ගය පිරිසිදු කරන්නේ. 3 ලෝකයක් සනසාලන දීපංකර බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වූ බව ඔබ නොදන්නේහිද? දීපංකර බුදුරජාණන් වහන්සේ ඇතුළු ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා අද මේ නගරයට දානය පිණිස අපි ආරාධනා කළා. ඒ උතුම අද වඩිනවා. ඒ වඩින මාර්ගයයි මේ දෙනෝ 1000ක් දෙනා පිරිසිදු කරන්නේ. බුද්ධ කියන වචනය ඇහෙනකොටම පින්වත් දරුවනි, ඒ සුමේධ තාපසතුමාගේ ශරීරයේ රෝම කූප කෙලින් වුණා. බුද්ධෝති කිත්තයන් තස්ස යස්ස කායේ භවති යාපීති වරමේව හිස්සාපීති කසිනේන පිජම්බුදීපස්ස. බුද්ධ කියන ශ්‍රී නාමය ඇහිච්ච මොහොතේ ඇතිවෙච්ච හදවතේ සංසිඳීම, චිත්ත ප්‍රීතිය මුල් කරගෙන ඒ මහබෝසතාණන් වහන්සේ වදාරනවා, පින්වත් මිනිසුනි, මටත් ඔය මාර්ගයෙන් කොටසක් පිරිසිදු කරන්න බාර දෙන්න. මමත් කැමති ඒ බුදුරජාණන් වහන්සේ වඩින මාවත පිරිසිදු කරන්නට. මේ විදිහට ඉල්ලීමෙන් අනතුරුව ඒ මාර්ගයේ එක්තරා මඩවලක් තිබ්බ ප්‍රදේශයක් පිරිසිදු කිරීම පිණිස මේ තාපසවරයාට බාර දුන්නා. දරුවනියේ තාපසවරයාගේ හැකියාව කොච්චරද කියනවනම්, අහසින් ගමන් කරලා හිමාල වනාරණයේ ඇති මල් අරගෙන ඇවිල්ලා එක මොහොතකින් මුළු මාර්ගයම මලින් වහන්න පුළුවන්. සාගර පතුලේ ඇති සත්‍රුවන් අරන් ඇවිල්ලා මොහොතකින් ඒ මඩවල පුරවන්න පුළුවන්. ඒ වගේම අනෝතත්ත විලට ගිහිල්ලා චන්ද්‍රකාන්ති පාසාන අරන් ඇවිල්ලා ඒ මාර්ගය පිරිසිදු කරන්න පුළුවන්. නමුත් ඒ හැකියාව නෙවෙයි
ඒ වෙලාවේ මහබෝසතාණන් වහන්සේට උදව් වුණේ. මහබෝසතාණන් වහන්සේ හිතුවා මගේ ශරීරයේ දහඩිය වගුරුවමින් මේ මාර්ගයේ පිරිසුදු කරන්න ඕන. එහෙම හිතලා මේ මඩවල පුරවන්නට සමීපයෙන් පස් අරන් එනවා. කූඩයක් කරේ තියාගෙන වැලි අරන් එනවා. දහඩිය කඳුළු වගුරු වාගෙන මේ තාපසතුමා මාර්ගයේ පිරිසුදු කරනකොට දීපංකර බුදුරජාණන් වහන්සේ ඇතුළු සාර ලක්ෂයක් මහා රහතන් වහන්සේලා ඈතින් එනව පෙනුණා. හරියට රන් කඳක් ලං වෙනවා වගේ, ස්වර්ණමය පර්වතයක් ලං වෙනවා වගේ දුටු මාත්‍රයෙන්ම තාපසතුමාගේ සිත නිවී ගියා. සාදුකාර සහස්‍රයක් නැංගුණා. මාර්ගයේ පිරිසුදු කරලා අවසන් කරන්න ඉඩ මදි, වෙලාව මදි. ඒ වෙලාවේ අප මහබෝසත් සුමේධ තාපසතුමා කල්පනා කරනවා මේ වඩින දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපා යුග්මය, මේ රහතන් වහන්සේලාගේ සිරිපාපියුම් මේ මඩගොහොරුවේ ස්පර්ශ නොවේවා. මම මේ මඩගොහොරුවේ වැතිරෙනවා. මාගේ ශරීරය පාගා මේ බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා මඩගොහොරුවෙන් එතරත වඩිත්වා කියලා හිතලා ඒ මහබෝසත් කුමරුවානෝ මේ මඩගොහොරුවේ වැතිරුණා ඒ දණ්ඩක් වගේ. දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා බලනවා. බලාවදාරනකොට පේනවා බලගතු තාපසවරයෙක් මඩගොහොරුවේ වැතිරිලා ඉන්නවා ඒ දණ්ඩක් වගේ. කවුද මේ මා ඉදිරියේ වැතිරිලා ඉන්නේ කියලා නුවණින් බැලුවා. බුදුරජාණන් වහන්සේලාට ඥානයක් තියෙනවා. ඒ ඥානයෙන් අනාගතය දෙස බලනකොට අනාගතයේ කෙලවරක් නැති අනාගතයේ කැමති තාක් අනාගත කාලය දකින්න පුළුවන්. දකිනකොට තථාගත දීපංකර බුදුරජාණන් වහන්සේට පෙනී ගියා මේ මා ඉදිරියේ මඩගොහරුවක වැතිරිලා ඉන්න බලවත් වූ 이르දි ඇති තාපසතුමා මා වගේම මතුමත්ෙහි සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් ගෙවුන තැන තුන් ලෝකයක් සනසන බුදුරජාණන් වහන්සේ නමක් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ නම තමයි ගෞතම. ගෞතම නම් බුදුරජාණන් වහන්සේ වන්නේ මේ තාපසවරයා කියලා දැකවදාලා. දැකවදාරලා සාර ලක්ෂයක් රහතන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා වදාලා පස්සත ඉමන් තාපසං ජටිලං උග්ගතේජනං අපරිමෙය්යේ ඊතෝ කප්පේ අයං බුද්ධෝ භවිස්සති. මහණෙනි බලන්න මේ මා ඉදිරියේ ඔබ ඉදිරියේ මේ මඩගොහරුව වැසී යනසේ ඒ දණ්ඩක්සේ වැතිරිලා සිටින තාපසවරයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මතු මත්තෙහි ගෞතම ළමින් ලෝතුරා බුදු වන්නේ මේ පින් ඇති තාපසවරයා කියලා වදාලා. ඒ මොහොතේදී ඒ බව ශ්‍රවණය කළ අපේ මහා බෝසතාණන් වහන්සේට අප්‍රමාණ ප්‍රීතියක් ඇති වුණා. පින්වත් දරුවනි, ඒ මොහොතේ දීපංකර බුදුරජාණන් වහන්සේ ඇතුළු සාර ලක්ෂයක් මහරහතන් වහන්සේලා මල් මිට මිට බැගින් ශ්‍රී හස්තයට අරගෙන මේ තාපසවරයාට පූජා කළා. දෙවිවරු මිනිසුන් එය දැකලා මල් යහනාවක් වන පරිදි ඒ ප්‍රදේශයේම මලින් වැසෙනසේ මලින් අතුරලා මහා බෝසතාණන් වහන්සේට පූජා කළා. ඒ මහා බෝසතාණන් වහන්සේ ඒ මඩගොහරුවෙන් ගොඩ වෙලා මල් ආසනයේ බද්ධ පරියංකයෙන් වැඩ හිඳිමින් බුදුරජාණන් වහන්සේ වදාළ වචනය සිහිපත් කළා. බුද්ධානාම අද්භිජ්ජ වචනා. බුදුරජාණන් වහන්සේලා වදාළදී ඒ ආකාරයෙන්මයි සිද්ධ වන්නේ, වෙනස් වන්නේ නැහැ. මම නියත වශයෙන් අනාගතයේ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙනවා. බුද්ධ රාජ්‍යයට පත්වන්නට මා කුමක්ද කළ යුත්තේ කියලා
පින්වත් දරුවනින් නුවණින් විමසනකොට මහා බෝසත් තාපසතුමාට ඒ විශිෂ්ට ඥානයෙන් වැටහි ගියා දාන පාරමිතාව මම විසින් සම්පූර්ණ කළ යුතුයි. සීල පාරමිතාව සම්පූර්ණ කළ යුතුයි. නෙක්ඛම්ම පාරමිතාව සම්පූර්ණ කළ යුතුයි. පඤ්ඤා පාරමිතාව, වීරිය පාරමිතාව සම්පූර්ණ කළ යුතුයි. ශාන්ති පාරමිතාව, සච්ච පාරමිතාව සම්පූර්ණ කළ යුතුයි. අදිෂ්ඨාන පාරමිතාව සම්පූර්ණ කළ යුතුයි. මෛත්‍රී පාරමිතාව, උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කළ යුතුයි. මේ දස පාරමිතාවෝ මා සම්පූර්ණ කරනවා. සම්පූර්ණ කරලා ඒකාන්තයෙන් ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙනවා. පත්වෙලා අසරණ දෙවි මිනිසුන් සංසාර දුකින් අතමුදවනවා කියලා අදිෂ්ඨාන බල පිහිටෙව්වා. ඒ මොහොතේ දෙවියන්ගේ සාධුකාර හඬ, බ්‍රහ්මයන්ගේ සාධුකාර හඬින් අහස පොළව කම්පා වුණා. එදා දවස හරියටම දරුවනි අද වගේ වෙසක් පුන් පොහෝ දවසක්. පළමු නියත විවරණය දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණේ අද වගේ දවසක, වෙසක් පුන් පොහෝ දවසක. ඒ නියත විවරණ ශ්‍රී ලැබූ අප භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේදා ඒ ජීවිතයෙන් පස්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් අති දීර්ඝ කාලයක් වචනවලින් සංඛ්‍යාත්මකව කිව නොහැකි ඉතිහාසයක් පුරාවට දන් දුන්නා, සිල් පිරුවා, ගුණ පිරුවා, පාරමී පිරුවා. ලෝ සතුන්ට හිතසුව සලසා දීම පිණිස අවශ්‍ය වන සියලු ශක්තියින් උපදවා ගැනීම පිණිස හේතු සම්පූර්ණ කළා. ඇතැම් ජීවිතයක දරුවනේ මහා වනාන්තරයේ මැදින් ඇවිදගෙන යනකොට මහා බෝසතාණන් වහන්සේ දකිනවා සිංහයෙක් බඩගින්නේ කිසිවක් ආහාර වශයෙන් සොයා ගන්න බැරුව ඔහේ වැතිරිලා ඉන්නවා. ඒ මොහොතේ අප මහා බෝසතාණන් වහන්සේ මගේ මේ ශරීර මාංශය මේ සිංහයාගේ කුසපිරීම පිණිස ආහාරයක් වේවා කියලා ඒ සිංහයාට තම ආත්මය ජීවිතය පූජා කළා. දාන පාරමිතාව පුරන්නට ඇතැම් ජීවිතයක තිරිසංගත ලෝකෙ ඉපදිලා පවා පිරිසිදු ලෙස සීලය ආරක්ෂා කළා. මොනම හේතුවකින්වත් සිල් බිඳ ගත්තේ නෑ. මේ පින්වත් දරුවන් අහලා ඇති එදා අප මහා බෝසතාණන් වහන්සේ මහා 이르දි බල සම්පන්න පසේ බුදුරජාණන් වහන්සේලාගේ ඇසුර ලබාගෙන, බුදුරජාණන් වහන්සේලාගේ ඇසුර ලබාගෙන, මහරහත් උතුමන්ගේ ඇසුර ලබාගෙන පාරමී ධර්ම සම්පූර්ණ කරපු හැටි. ඒ ඉතිහාසයක ජීවිතයක අප මහ බෝසතාණන් වහන්සේ මහා වඳුරු රාජයෙක් වෙලා ඉපදුනා. ඉතින් මේ වඳුරු රාජයා අත්ෙන් අත්තට පැන පැන යනකොට එක්තරා ප්‍රදේශයකින් අසරණයෙක් ඉකිග ගහ අඬනවා ඇහෙනවා. ඉතින් මේ ඉකිග ගහ අඬනවා ඇහෙනකොට මහබෝසත් වානර රජතුමා විමසා බැලුවා. කවුද මේ මහ වනයේ මනුස්ස හඬකින් අඬන්නේ? මිනිස් කටහඬකින් හඬා වැළපෙන්නේ කවුද? මා ඔහුට පිහිට වෙන්නට ඕන. මේ වනයේ කවුරුන් හෝ මම්මුලා වෙලා වනමත් වෙලා ඇති. අනේ මම පිහිට වෙන්න ඕන කියලා බලනකොට එක්තරා වලකට මහා දැදුරකට දඩයමේ ගිය වැද්දෙක් වැටිලා. මේ වැද්දට ගොඩ එන්න බෑ. ගැඹුරු වලකට වැඩිලා කෑ ගහනවා. ඉතින් ඒ වෙලාවේ අප මහා බෝසත් වානර රජතුමා වැලක් කපාගෙන, වැලක් කඩාගෙන, ඒ වැල ඉනේ බැඳගෙන, ඒ වැලේ කෙළවරක් ගහක ගැට ගහලා අර මහා වලට බැහැලා අම්මා කෙනෙක් පුංචි පුතෙක් වඩා ගන්නවා වගේ මේ මිනිස්සයා වඩාගෙන මේ වලෙන් ගොඩට අරගෙන ඇවිල්ලා ඉන් අනතුරුව ගහක් යට වඩා හිඳුවලා
මහා වෙහෙස නිසා මේ මහා බෝසත් වානර රජතුමා මේ මිනිස්යාගේ උකුලේ ඔළුව තියාගෙන ටික වෙලාවක් නින්දට වැටුණා. දරුවනි, වලක් ඇතුලේ වැටිලා හිටපු මිනිස්සේ ගොඩ ගන්නවා කියන එක කොච්චර අමාරු වැඩක්ද? අප මහබෝසත් වානර රජතුමා ඒ තරම් දුකක් විඳලායි මේ මිනිස්යාව ගොඩගත්තේ ජීවිතේ පරිත්‍යාග කරලා වගේ. ඉතින් මහා වෙහෙස නිසා හොඳටම නිින්ද ගියා. ඒ වෙලාවේ මේ මිනිස්සයා මේ වැද්දා හරීම අසත්පුරුසයි. ගුණවතුන්ගේ ගුණ හඳුනන්නේ නෑ දරුවනි. අසත්පුරුෂකම කොච්චරද කියනවා නම් මේ වානර රජතුමාට නිින්ද ගිය වෙලාවේ හිතනවා මට හොඳටම බඩගිනි. ආහාර පිණිස කිසිම දෙයක් දැන් නෑ. මට දඩේමේ යන්නත් දැන් අතේ පයේ වාරු නෑ. මේ වඳුරගේ ශරීරයේ හොඳට මස් තියෙනවා. හරි මහතයි. තරමක විශාල මුවෙක් වගේ. එනිසා මේ වඳුර දැන් නිදාගෙන ඉන්නේ. වෙහෙසකින් තොරව මට පුළුවන් මොහුව මරාගෙන මස් ටික අරගෙන ගෙදර යන්න. මෙහෙම හිතලා හෙමීන්ට නැගිටලා සමීපයේ තියෙන ලොකු ගලක් අරගෙන මේ අසත්පුරුෂයා අප මහබෝසත් වානර රජතුමාගේ හිසට අතහැරියා. හිස පිපිරුවා. ලේ ධාරාව ගලා හැලෙනවා. මහබෝසතාණන් වහන්සේ වීරිය බලයෙන් නැගී සිටියා. නැගිටලා වහාම පැනලා ගහකට ගොඩ වුණා. හිස පුරාවට ලේ වැක්කිරෙනවා. මුහුණ දෙපැත්තෙන් ලේ බේරෙනවා. ඒ වෙලාවේ මහබෝසතාණන් වහන්සේ තරහ වුණේ නෑ. තාම හිතේ අනුකම්පාව තියෙනවා. අනේ මේ මිනිස්සයා බේරලා ගමට යවන්න ඕන කියන උවමනාව හිතේ තියෙනවා. ඔබ ඇයි මට මේ වගේ වදයක් දුන්නේ? ඇයි මගේ හිස මේ විදියට ගලකින් තුවාල කරේ? එහෙම අහද්දී මේ අසත්පුරුෂයා රෞද්‍ර විලාසයෙන් බැනවදිනවා මහබෝසත් වානර රජතුමාට. මිනිස්සෙක් තිරිසංගත සතෙකුට බැනවදිනවා. තිරිසංගත සතෙක් මිනිස්සෙකුට මෛත්‍රී කරනවා. දරුවනි, පුදුමයි මේ මිනිසුන්ගේ හිත්වල ඇතිවන පෞකාර හැඟීම්. ඒවා දුර දිග ගියාට පස්සේ ඕනම විදිහේ පෞකාර වැඩක් සිද්ධ කරනවා. එනිසා පුංචි සිතුවිල්ලක් හිතේ ඇති වුණොත් පෞකාර හැඟීමක් ඒ මොහොතේදීම දුරු කරන්න. ඒ මොහොතේදී මේ පෞකාර අදහස අයින් කරන්න. සිත පිරිසිදු කරගන්න. රූපේ ලස්සන තිබුණට වැඩක් නෑ දරුවනි. හිත අපිරිසිදු වෙලා. එනිසා සිතේ ලස්සන ඇති කරගන්නයි අද වන් වෙසක් පුන් පොහෝ දවසක ඒ අසිරිමත් තෙමගුල අපි සිහිපත් කරන්නේ. සිත ලස්සන කරගන්න බෑ වෛරය හිතේ තියාගෙන. මාන්නය, අහංකාරකම තියෙනවා නම් ඒ හිත අවලස්සනයි. රාගය, පලි ගැනීම, තරංගය තියෙනවා නම් ඒ හිත ලස්සන නෑ. එහෙනම් හිත ලස්සන වෙන්නේ මෛත්‍රිය, ආදරය, සෙනෙහස, අනුකම්පාව පිහිටවීම. මේවා තියෙනවා නම් හිත ලස්සන වෙනවා. හිත වඩාත් ලස්සන වෙනවා බුදු ගුණ සිහිපත් කරනකොට. බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් චරිතාපදානය මෙනෙහි කිරීමයි බුදු ගුණ සිහි කිරීම කියලා කියන්නේ. ඒ බුදු ගුණ සිහි කරනකොට සිතත් නිවි, ගතත් නිවි, ලය පහන් වී නිවි සැනසී පුදුමාකාර සනීපයක්, සතුටක් ජීවිතයට දැනෙනවා. එනිසා මේ පින්වත් පිරිස මේ වෙසක් පුන් පොහෝ දවසේ සිත පිරිසිදු කරගන්න ලස්සන හිතක් බුදුරජාණන් වහන්සේට වඩින්න සුවඳ කුටියක් වගේ ඔබේ හදමැදුර තනන්න මේ මොහොතේ වෛරය, පාපය වෙනුවට මෛත්‍රිය, කරුණාව ඇති කරගන්න පුළුවන්නේ. ක්‍රෝධය, පලිගැනීම වෙනුවට ඉවසීම, දරා ගැනීම ඇති කරගන්න පුළුවන්. රාගයේ වෙනුවට මෛත්‍රිය ඇති කරගන්න පුළුවන්. පලිගැනීම වෙනුවට සමාව ලබා දෙන්න පුළුවන්. තරංගයේ වෙනුවට නිතරංගයත්,
උත්සාහයත් ඇති කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතයේ ගුණ අනන්තයි, ආදර්ශ අනන්තයි. ඒ ආදර්ශ ගුණ ඔබේ ජීවිතයට ලං කරගත්තොත් මෙවන් වෙසක් පුන් පොහෝ දවසක් සැබවින්ම ඔබේ ජීවිතයේ අජරාමර දවසක් වෙනවා. ඉතින් එදා ඒ වානර රජතුමා හිතනවා මේ මිනිස්සයා මේ වනාන්තරේ මම්මුලා වෙලා ඉන්නේ, මම පාර පෙන්වන්නට ඕන. එහෙම හිතලා බෝසතාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මගේ මේ හිස පුපුරලා ගලා හැලෙන ලේ දහරා බිමට වැටෙනවා. මම අත්තෙන් අත්තට පැන පැන යනවා. ගම්මානයේ තියෙන පැත්ත ඔබට පෙන්වන්න. මගේ මේ හිසින් ගලාගෙන එන ලේ පැල්ලම් බිම වැටි වැටි මාර්ගය ඔබට පෙන්වාවි. මේ ලේ පැල්ලම් වැටී ඇති මාර්ගයේ දිගේ ඔබ එන්න. ඔබට පුළුවන් ඔබේ අඹදරුවන්, ඔබේ දුවා දරුවෝ, ඔබේ ඥාතීන් හිතවතුන් වෙසෙන ගමට යන්න. එහෙම නැති වුණොත් ඔබ මේ වනයේ අනාථව මැරෙනවා. මං වගේ කෙනෙක් මේ වනාන්තරයේ සිටියදී මා ඉදිරියේ ඔබ මැරෙන එක සුදුසු නෑ. මෙහෙම කියලා මේ පාපී අසත්පුරුෂයාට වුණත් මහ බෝසතාණන් වහන්සේදා මග පෙන්නවා, පාර පෙන්නවා, වනාන්තරයෙන් එළියට යනකම් මාර්ගය පෙන්නවා. බලන්න දරුවනි, බුදුරජාණන් වහන්සේගේ කරුණාව, මහා මෛත්‍රිය. එක්තරා ජීවිතයක පුංචි හා පැටියෙක් වෙලා ඉපදුනා. මේ හා පැටිය හරීම සිල්වත්. මේ හා පැටියගේ සීල තේජසින් සක්දෙව් රජතුමාගේ විමානය කම්පා වුණා දරුවනි. සක්දෙව් රජතුමා බලනකොට පේනවා මිනිස් ලෝකයේ මිනිසෙක් නිසා නෙමෙයි, තිරිසන් ලෝකේ උපන් පුංචි හා පැටවෙක් නිසා මේ තරම් ආනුභාවයක්, ගුණ තේජසක් තුලින් මගේ ආසනයේ විමානය කම්පා වෙනවා. මා බලන්නට යන්න ඕන. එහෙම හිතලා එදා පුන් පොහෝ දවසක අපේ මහා බෝසතාණන් වහන්සේ නැත්තම් මහා බෝසත් සස පැටවා එදා තවත් යහළුවන් කිහිප දෙනෙක් පිරිවරාගෙන උපෝසත සීලයක් සමාදන් වෙලා ඉන්නවා. පින්වත් දරුවනි, මනුස්ස ලෝකේ මිනිස්සුවත් ඇතැම් විට සීලයට ගරු කරන්නේ නැහැ. එදා ඒ පුංචි හා පැටියා සීලවන්ත ජීවිතයක් ගත කළා. ඉතින් ඒ සීලවන්ත ජීවිතේ කොච්චරද කියනම නම් සක්දෙව් රජතුමා හිතුවා සීලය පරීක්ෂා කරලා බලන්න ඕන. එහෙම හිතලා බ්‍රහ්මණයෙක්ගේ වේශයක් මවාගෙන හොඳටම බඩගින්නේ මේ හා පැටියා ඉදිරියට ඇවිල්ලා කියනවා, මට බොහෝම බඩගිනි, මට කෑමට යමක් දෙන්න. අප මහා බෝසත් හා පැටවා කල්පනා කරනවා, මිනිස්සෙකුට අනුභව කරන්න පුළුවන් ආහාරයක් මා ළඟ නැහැ. එහෙනම් මේ මිනිස්යාව බඩගින්නේ යවන එක මට ගැලපෙන්නේ නැහැ. මම මගේ ශරීර මාංශය දන් දෙන්න ඕන. පින්වත් දරුවනි, මේ මහ පොළවේ සිද්ධ වෙච්ච සත්‍ය කතාවක් මේ. එහෙම හිතලා පුංචි හා පැටවා කියනවා, එහෙනම් බ්‍රහ්මණය ඔබ හැකි ඉක්මනින් ගිනි මැලයක් අවුලවන්න. කිව්වා වගේම ගිනි මැලයක් ඇවිලුවා. ඇවිලවලා කිව්වා, දැන් ගිනි මැලේ ඇවිලෙනවා, බුරබුරා ගිනි දැල් නැගෙනවා, ලං වෙන්න බෑ, පිච්චෙනවා. මහා බෝසත් සා පැටවා බ්‍රහ්මණයාට කියනවා, බ්‍රහ්මණය ඔබේ කුස පිරවීම පිණිස මට දෙන්න දෙයක් නැහැ. ආහාරයක් මා සතුව නැහැ. මම මේ ගිනි මැලයට පනිනවා. හොඳට පිච්චුනාට පස්සේ ඔබ මගේ ශරීර මාංශය අනුභව කරලා කුසගින්න නිවා ගන්න කියලා පිරිසිදු සීලය අදිෂ්ඨාන කරලා මේ මහා ගිනි මැලයට පැන්නා. පින්වත් දරුවනි, හරිම පුදුමයි. මේ ගිනි ජාලාවේ එකම ගිනි දැල්ලක්වත් මහා බෝසත් හා පැට වගේ රෝම කූපයක්වත් පුච්චන්න සමත් වුණේ නැහැ. මුළු ගිනි ජාලාවම සීතල වතුරක් වගේ සිසිල් වී නිවී ගියා. සක්දෙව් රජතුමාගේ සහ
මාබෝසත් හා පැටවාගේ අනුහසින්. අවසානයේදී සක්දෙව් රජතුමා මේ මහා බෝසතාණන් වහන්සේ වන හා පැටවාට ඒ විලාසයේම පෙනී සිටමින් ගුණ ගායනා කරලා වන්දනා කරලා දෙව්ලොවට ගියා. අන්න එහෙමයි පින්වත් දරුවනි අප මහා බෝසතාණන් වහන්සේ පාරමී පිරුවේ. දාන පාරමිතාව ගැනනේ ඔය කිව්වේ. සීල පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව, මේ දස පාරමිතා ධර්ම ඉමක් කොනක් නැති සංසාර ගමනේ කෙලවරක් නැතිව පුරලා අවසාන ආත්ම භාවය වන වෙස්සන්තර ආත්ම භාවයේ වෙස්සන්තර කුමාරය හැටියට ඉපදුනා. එහෙම ඉපදිලා සත්ත සතික මහා දානය ලබා දුන්නා. ඒ රජකුමාරයාට හිමි වෙලා තිබ්බ රට, රාජ්‍ය, රන් රිදී මසුකාවනු, යාන වාහන මේ හැමදේම දන් දීලා වංකගිරි වනාන්තරය බලා පිටත් වුණා. මද්‍රී දේවිය කියන්නේ වෙසතුරු රජතුමාගේ දේවින් වහන්සේ. පුංචි ජාලියත් ක්‍රිෂ්ණජිනාත් කියන දරු දෙදෙනාත් සමග ඈත වන අරණකට ගියා තනියම හුදකලාවේ ජීවත් වෙන්න. රට දන් දුන්න, රාජ්‍ය දන් දුන්නා, රජ සැපත දන් දුන්න, හැමදේම දන් දුන්නා. පින්වත් දරුවනි එහෙම වනාන්තරයට ගිහිලා නොබෝ දවසකින් එක්තරා බ්‍රාහ්මණයෙක් දරු දෙදෙනා ඉල්ලගෙන ආවා. ඒ බ්‍රාහ්මණයාට ඒ දරු දෙදෙනත් දන් දුන්නා. දන් දීපු වෙලාවේ මහ බෝසතාණන් වහන්සේගේ ඇස් දෙකෙන් කඳුළු වෙනුවට දරුවනි ගලා හැලුනේ ලේ ධාරා. එදා ඒ දරු දෙදෙනා දන් දීලා පාරමී පිරුවා. ඉන් අනතුරුව මද්‍රී දේවියත් දන් දුන්න, දන් දීලා පාරමී පිරුවා. පාරමී පිරුවේ දරුවනි අප නිසාමයි. මහා බෝසතාණන් වහන්සේදා වදාරනවා නමේ දෙස්සා උභෝ පුත්තා මද්‍රී දේවී පතිබ්බතා සබ්බඤ්ඤුතම්පියම් මහියං තස්මාතේ සංඅදාසහං. මට මගේ දරුවෝ එපා වෙලා නෙවෙයි මේ දන් දෙන්නේ. මගේ දේවිය එපා වෙලා නෙවෙයි දන් දෙන්නේ. මගේ දරු දෙදෙනත් මගේ දේවියත් මට ප්‍රියයි මනාපයි. එහෙත් මම දන් දෙන්නේ අනාගතයේ බුද්ධ රාජ්‍ය ලබා මේ හැම කෙනෙක්ම මගේ දරුවෝ වගේ මගේ දරුවන් හා සම ලෝ සතුන්ට සදාතනික විමුක්තිය උදා කරන්නයි මම දන් දෙන්නේ කියලා එදා දන් දුන්නේ. පින්වත් දරුවනි අපි හැම දෙනාම අනන්ත දුකකටපත් වෙලා ඉන්නේ. ඉපදෙනවා, මොනවා හරි ගෙන කියා ගන්නවා, රැකියාවක් හොයා ගන්නවා, කාලය ඇඳලා ආවාහ විවාහ කටයුතු සිද්ධ කරලා ගේ දොර හදාගෙන ඉඳලා අඹදරුවන් පෝෂණය කරලා මලගම් යනවා. අපේ අතීතයේ හිටපු අපේ මුතුන් මිත්තන්ටත් ඒ ටිකයි සිද්ධ වුණේ, අපටත් ඒ ටිකයි සිද්ධ වෙන්නේ. උපන් හැම කෙනෙක්ම දිරනවා, ජරාවටපත් වෙනවා, ලෙඩ රෝගවලටපත් වෙනවා, මැරෙනවා. දරුවනින් මැරිලා ගියා කියලා අවසන් වෙන්නේ නැහැ, අහවර වෙන්නේ නැහැ. ආයෙත් තැනක උපදිනවා. කලකම් අනුවමයි උපදින්නේ. ඒ ඉපදීම තීරණය කරන්නේ දරුවනි උගත්කම නෙමෙයි. ඒ ඉපදීම තීරණය කරන්නේ තනතුර නෙමෙයි. ඒ ඉපදීම තීරණය කරන්නේ ඔබේ රූපය කටහඬ නෙමෙයි. ඒ ඉපදීම තීරණය කරන්නේ ඔබ සතු ධනය, ගේදොර, ඉඩකඩම්, වත්පොහොසත්කම්, බලපුලුවන්කාරකම් නෙමෙයි. ඒ ඉපදීම තීරණය කරන්නේ ඒ හැම දෙයකින්ම ඔබ රැස් කරන ලද කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම නැත්තම් කර්මය මුල් කරගෙනයි ඒ ඉපදීම තීරණය කරන්නේ. ඔබ අයහපත් ලෙස සිතයි, කයයි, වචනයයි හැසිරෙව්වොත් ඔබ යන්නේ නැහැ හොඳ තැනකට. ඔබ යන්නේ අපායට. ඔබ යහපත් විදිහට ඔබේ සිතයි, කයයි, වචනයයි හැසිරෙව්වොත් ඔබ යන්නේ නැහැ දුකකට. ඔබ යන්නේ සුගතියකට. බුදුරජාණන් වහන්සේ වදාළ මේ අමා ධර්ම මාර්ගයේ හොඳට යෝනිසෝ මනසිකාරය පුරුදු කරලා, සිහි කල්පනාව දියුණු කරලා, සමත භාවනාවත් විදර්ශනා භාවනාවත් වැඩුවොත් ඔබට පුළුවන් මේ ඉපිද ඉපිද මෙරි මෙරි යන සංසාර දුකින් අත මිදෙන්න.
පින්වත් දරුවනි කුමක්ද සංසාරය කියන්නේ? නැවත නැවත ගමන් කිරීම, නැවත නැවත ඉපදීම, නැවත නැවත දිරීම, නැවත නැවත මැරීමට කියනවා සංසාරය කියලා. දරුවනියේ සංසාර ගමනේ අද වෙනකං අපි හැම දෙනාම ආවා. ඒ ආපු සංසාර ගමන දිහා බලද්දි බුදුරජාණන් වහන්සේ වදාරෙනවා මනුස්ස ලෝකෙට එක වාරයක් එනකොට කෝටි වාරයකට වැඩි වාර ගානක් සතර අපායේ වැටෙනවා. දරුවනි මේ මහ පොළොව මැද තියෙනවා අටමහා නිරය නම් වූ පව් කරපු අය පිච්චෙන තැනක්. ඒ අටමහා නිරයේ ඇති දුක ගැන කියන්න බැරි තරම්. තිරිසන් ලෝකය කියලා අපායක් තියෙනවා, പ്രേත ලෝකය කියලා අපායක් තියෙනවා, අසුර ලෝකය කියලා අපායක් තියෙනවා. පව් කරපු අය ඒවට යනවාමයි. පව් කරපු අය ඒවට ගිහිල්ලා අවුරුද්දක් දෙකක් නෙමෙයි කල්ප ගාණක් ගිනි දැල් මැද පිච්චෙනවා. අපිත් එක්ක ඉතිහාසයේ හිටපු බොහෝ දෙනා පව්කම් කරලා ඒ අපාය අදටත් පැහෙනවා. ඉතිහාසයේ සංසාර ගමනේ ඔබ මා දරුවනේ ඔය අපායේ අනන්ත වාරයක් වැටුණා. තිරිසනුන් වෙලා කකුල් හතරෙන් ඇවිදගෙන ගිය වාර බොහෝයි. සුනකයන් වෙලා ඇවිද ගිය වාර බොහෝ තියෙනවා. උරගයන් වෙලා බඩගාගෙන ගියා අපි සංසාරේ. මාළු වෙලා මහ මුහුදේ ඉපිද දැල්වලට කොටු වෙලා අනේක වාරයක් මැරුණා. අන්දයෝ ගොළුව බීරෝ මම්මනියෝ වෙලා ඉතිහාසයේ ಜಾති තිපදුනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම සසර ගමනක අපි ආවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පින්වත් දරුවනි එහෙම සංසාර ගමනක් තමයි අපි හැමෝටම තියෙන්නේ. ඒ සංසාර ගමනේ ඉන්නකම් හඬන්න වැළපෙන්න වෙනවා. දුක් විඳින්න වෙනවා. විලාප තබන්න වෙනවා. අපි කැමති අය අපට අහිමි වෙනවා. අකමැති අය ලං වෙනවා. අපේ ජීවිත උනත් දරුවනේ තව ටික කාලයයි මේ මහ පොළොවේ පවතින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම හිතුවා එදා සංසාරේ. එහෙම හිතලයි වෙස්සන්තර ආත්ම භාවය දක්වාම දාන සීලාදී පාරමී පුරලා ඉන්න අනතුරුව තුසිත දිව්‍ය ලෝකෙ ඉපදිලා අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක කාලයක් දෙව් සැප විඳලා ඉන්න අනතුරුව දිව්‍ය ලෝකේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආරාධනාවෙන් මනු ලෝකයට වැඩම කරන්නේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත්වීම පිණිස කාලය දීපය දේශය කුලය මව කියන පංචමහ විලෝකනයන් කල්ැතිවම බලලා උපදින්ට සුදුසු තැනත් දිසාවක් දේශයත් පවුල් පසුබිමත් හැමදේම තීරණය කළයි දරුවනේදා ඇසලපුන් පොහෝ දවසක අප මහා බෝසතාණන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකයෙන් චුත වෙලා එදා උතුරු දඹදිව කපිලවස්තු පුරනුවර රාජධානියේ සුද්ධෝදන මහ රජතුමාගේ අගබිසවුන් වහන්සේ වන මහාමායා දේවීන් වහන්සේගේ කුසට වැඩම කරන්නේ. පින්වත් දරුවනියේ කුසට වැඩම කරපු මහ බෝසතාණන් වහන්සේ ඔබ මා වගේ නෙමෙයි ඒ මව් කුසේ වැඩ හිටියේ. සාමාන්‍යයෙන් කෙනෙක් මව් කුසට ආවට පස්සේ වහින වෙලාවක රෙලවෙක් හෝ වඳුරෙක් අත්තකට වෙලා වකුටු වෙලා ඉන්නවා වගේ තමයි මව් කුසේ ඉන්නේ 10 මාසයක්. හැබැයි අප මහා බෝසතාණන් වහන්සේ දස මාසයක් මව් කුසේ වැඩ සිටියේ හරියට බද්ධ පරයන්කයකින් පිහිටුවපු ස්වර්ණමය පිළිමයක් වගේ. පින්වත් දරුවනි ඒ විදිහට 10 මාසයක් වැඩ ඉඳලා දස මාසයක් ගෙවෙන දා තමයි හරියටම ලුම්බිනී සල්වනයට මායාදේවීන් වහන්සේ වැඩම කළේ. ඒක හරි ආශ්චර්යමත් ගමනක් දරුවනි. ඒ ලුම්බිනී සල්වනයේ දා මල්වලින් පිරීතිරිලා තිබුණා. දෙවිවරු බ්‍රහ්ම රාජවරු මල් වරුසා වස්සනවා. ඉරත් හඳත් එකම වෙලාවක අහස් කුසේ මුදුන් වෙලා හරියටම වෙසක් පුන් පොහොය දවසේ උදෑසන කාලයේ සියතුන්ගේ මිහිරි නාදයෙන් මුළු මේ පෘථිවි ගර්භය මැලලී ගිහිල්ලා ගලන ගංගාවන් මොහොතකට නතර වුණා සත්‍යයි. මහා සාගරයේ ජල තරංග නතර වුණා සත්‍යයි. මුහුද පුරාවට පස්පියුම් පිපී ගියා. ඒවා ආශ්චර්ය අద్භූත ධර්ම දරුවනි. ගලන ගංගාව මලින් සැරසී ගියා. සියතුන්ගේ ගීත නාදයන්ගෙන් හාත්පස නින්නාද දුන්නා. ලුම්බිනී සල්වනයේ
සෑම සල්ගසක්ම මුල පටන් අග දක්වා මලින් පිරී ගියා. සුගන්ධවත් මන්ද මාරුතයක් දිස දිසාවෙන් හමාගෙන එනවා. අහස් කුසින් මල් වරුසායද හැලෙනවා. දෙවිවරු සාදුකාර දෙද්දි බ්‍රහ්මරාජවරු සාදුකාර දෙද්දි මහබෝසතාණන් වහන්සේ මව්කුසින් වඩින්න සූදානමින් සිටින මොහොතේ මහාමායා දේවින් වහන්සේ සල් ගසක් ළඟට ගියා. සුවිශාල සල් ගසක් උඩ බලනකොට පින්වත් දරුවනේ අත්තක් තියෙන්නේ බොහෝම උඩින්, සමීපේ අත්තක් නෑ. හැබැයි මහාමායා දේවින් වහන්සේ අත උස්සනකොටම අර උඩ තිබ්බ අත්තක් පාත් වෙලා දේවින් වහන්සේගේ අතේ දැවටුණා. දේවින් වහන්සේ මේ අත්ත අල්ලා ගත්තා. දරුවනි, ඒ මොහොතේ ශාක්‍ය කුමාරිකාවෝ වටතිර ඇද්දා. බ්‍රහ්ම රාජවරු 4 දෙනෙක් බ්‍රහ්ම ලෝකෙන් ආවා. ඒ හැම දෙනාම රහත් වූ බ්‍රහ්ම රාජවරු පෙර බුද්ධ ශාසනවල. ඒ රහත් වූ බ්‍රහ්ම රාජවරු රන් දැලක් අරගෙන 4 පැත්තෙන් අල්ලාගෙන සිටිනවා. දේවින් වහන්සේත් බ්‍රහ්ම රාජවරුත් පමණයි. දැලින් ඇතුලේ ඉන්නේ, අනිත් කාටවත් පේන්නේ නැහැ. දරුවනි, මිනිස් ලෝකේ මිනිසුන්ට පේන්නේ නැහැ. හැබැයි දෙවියන්ට බ්‍රහ්මයන්ට පේනවා. ඉතින් ඒ මොහොතේ තමයි අප මහා බෝසත් කුමරු දරුවනි ඒ රන් රැස් විහිදෙන සිරිපතුල් දිගු කරන්නේ. මේ ලෝකයේ සාමාන්‍ය මිනිසෙක් උපදිනකොට, ඔබ උපදිනකොටත් මා උපදිනකොටත් ඇස් දෙකේ මල මුත්‍රා පිරීලා, කන් සිදුරුවල මල මුත්‍රා, නාස් සිදුරුවල මල මුත්‍රා, අතේ පයේ මුහුණේ ඔළුවේ සියෝ ළඟම වැදෑම හා තැවරිලා, මුත්‍රා තැවරිලා, මල තැවරිලා අඬාගෙන තමයි දරුවනි එළියට එන්නේ මව් කුසින්. හැබැයි මේ මහා බෝසතාණන් වහන්සේ හරියට ස්වර්ණමය මංජුසාවක පිහිටුවා තිබුණ, සඳුන් කරඬුවක් ඇතුලේ පිහිටුවා තිබුණ ස්වර්ණමය පිළිමයක් ඒ කරඬුව විවර කරලා එළියට ගන්නවා වගේ හාත්පස සුවඳ කරගෙන අනේක විද සුගන්ධයන්ගෙන් පුරවාගෙන සිරිපතුල් දික් කළා. මායා දේවියට කිසි වෙහෙසක් නැහැ. සෙසු දරුවන් උපදින්නේ හිස ඉස්සෙල්ලාම පහළට යොමු කරගෙන. හැබැයි දරුවනි, මහබෝසතාණන් වහන්සේ වැඩම කළේ සිරිපාපියුම් මහ පොළව දෙසට, රන් දැල දෙසට දිගු කරගෙන. ඒ විදියට සිරිපා දිගු කරගෙන මහා පොළවට වඩින බලාපොරොත්තු ඇතිව මහබෝසතාණන් වහන්සේ වඩිනකොට බ්‍රහ්ම රාජවරු රන් දැලින් මහබෝසතාණන් වහන්සේ පිළිගත්තා. ඒ මොහොතේ නැගුණ ආලෝක ධාරාව දෙව් බඹ විමාන පරයා පැතිර ගියා දරුවනි. ඒ මොහොතේදී දෙවිවරු සාදුකාර දුන්නා, මිනිස්සු සාදුකාර දුන්නා. අහස් කුස පුරාවට දෙවියෝ මිනිසුන්ට පේනවා, බ්‍රහ්මයෝ මිනිසුන්ට පේනවා. මහ පොළව පුරාවට මලින් වැහි ගිහිල්ලා හරි අසිරිමත්. දෙවිවරු නොයෙක් විදිහේ තූර්ය භාණ්ඩ වාදනය කරනවා, ගීත ගයනවා. මංගල්‍යයක් හරියටම අදවන් වෙසක් පුන් පොහෝ දවසක උතුරු සලු නැකත උදාවෙච්ච මොහොතේ ඒ මහබෝසතාණන් වහන්සේ රන් දැලට වැඩම කළා. බ්‍රහ්ම රාජවරු ඒ රන් දැලේ වැඩ ඉන්න බෝසත් කුමරු දේවීන් වහන්සේට පෙන්වුවා. දේවීන් වහන්සේ සාදුකාර දුන්න, සතුටු වුණා. පින්වත් දරුවනි, ඒ රන් දැලෙන් ඉන් අනතුරුව මහ බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමරු පිළිගත්තේ සතරවරම් දෙව් රාජවරු අඳුන් දිවි සමින්. අඳුන් දිවි සමින් පිළි අරගෙන ඉන් අනතුරුව ශාක්‍ය කුලයේ රාජකීයයන්ට ඒ පුත් කුමරු බාර දුන්නා. කසී සලුවෙන් පිළිගත්තා. හැම දෙනාම සාදුකාර කියා පිළි අරගෙන ටික මොහොතකින් අප මහ බෝසත් කුමරු මේ මහා පොළවට සිරිපතුල් දික් කළා. දරුවනි, ඒක හරිම ආශ්චර්යමත්. උපන් මොහොතේ ඇවිදගෙන යන්න හැමෝටම බෑ. උපන් මොහොතේ ඇවිදගෙන ගියේ කීප දෙනා ඉතිහාසයේ එක්කෙනෙක් තමයි පින්වත් දරුවනි මහෝෂධ පඬිතුමා. සීවලි කුමාරයාත් උපන් ඇසිල්ලේම ඇවිදගෙන ගියා. ඊට පස්සේ අප මහා බෝසත් වීරයන් වහන්සේ උපන් ඇසිල්ලේ සිරිපා දිගු කළා දරුවනි මහා පොළව දෙසට. පින්වත් දරුවනි, ඒ විදිහට සිරිපතුල් දිගු කරලා මල් මතින් උතුරු දිසාව බලා සත් පියවරක් වැඩම කළා. වැඩම කරලා දස දිසාවම බැලුවා.
දස දිසාවම බලනකොට ඒ දිසාවේ දෙවිවරු බ්‍රහ්ම රාජවරු නමස්කාර කරලා කියනවා නිදුකාණෙනි මේ දිසාවේ ඔබ වහන්සේ හා සම කෙනෙක් හෝ ඔබ වහන්සේට වඩා උසස් කෙනෙක් නෑ. ඔබ වහන්සේ අග්‍රයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි කියලා වන්දනා කළා. ඒ මොහොතේ දකුණු ශ්‍රී හස්තය අහස දෙසට දිගු කරලා අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස සෙට්ඨෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්හි දානි පුනබ්භවෝ කියලා වදාලා මම ලොවට අග්‍ර වෙමි ජේෂ්ඨ වෙමි ශ්‍රේෂ්ඨ වෙමි මේ මගේ අන්තිම ඉපදීමයි නැමත ඉපදීමක් නෑ මම ලොවක් සනසන ලෝතුරා බුද්ධ රාජ්‍ය ලබනවා කියලා ප්‍රතිඥා දුන්නා. පින්වත් දරුවනි ඉන් අනතුරුව රජමැදුරේ අවුරුදු 29ක කාලයක් ගත කළා බ්‍රහ්ම කුමාරයෙක් වගේ. පින්බර යශෝධරා කුමරියත් සමග 13 අවුරුද්දක් කල් ගෙවලා පින්බර රාහුල පුත් කුමරු බිහි වූදා රජමැදුරෙන් සමු අරගෙන කන්තක අශ්වරාජයා මත නැගිලා රාජ්‍ය සීමාවන් 3ක් පසු කරලා අනෝමා නදී තීරයට වැඩම කළා. ඉන් අනතුරුව මගුල් කඩුවෙන් කේස කලාපයේ සිඳ දමා ඝටිකාර බ්‍රහ්ම රාජයා පූජා කරපු අෂ්ට පරිස්කාර ධර්මින් රජ ඇඳුම් ගලවා ඉවත් කරලා පැවිදි භූමියට පත් වුණා. දරුවනි එදා ගලවා අයින් කරපු රජ ඇඳුම් අදත් තියෙනවා බ්‍රහ්ම ලෝකයේ සලු මිනිසෑයේ. එදා ඒ කපපු කේස කලාපයේ අදත් තියෙනවා දිව්‍ය ලෝකෙ සිළු මිනිසෑයේ. දෙවියෝ බ්‍රහ්ම රාජව අද පවා වන්දනා කරනවා. දරුවනින් අනතුරුව රජගහනුවරට වැඩම කරලා අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. සෑම තාපසවරයෙක්ම අනුගමනය කරන ක්‍රමවේදයන් අත්හදා බැලුවා. සෑම දුකක්ම වින්දා දරා ගන්න බැරි දුක් වින්දා. අවසානයේ දුක් උහුලලා තේරුම් ගත්තා. මෙය නොවේ ජීවිතාවබෝධය ලබන මාවත සත්‍යාවබෝධය ලබන මාවත. එහෙම අවබෝධ කරගෙන මධ්‍යම ප්‍රතිපදාව හඳුනාගත්තා. එහිදී දරුවනි ප්‍රයෝජන සලකා ආහාර වළඳනවා ප්‍රයෝජන සලකා වස්ත්‍ර අඳිනවා. කිසිම දෙයකින් අන්තයට යන්නේ නෑ. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ධර්මානුකූලව ලබාගෙන පිළිපදිනවා. ඒ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් කල් ගත කරද්දී දවසක් උදා වුණා අද වගේම වෙසක් පුන් පොහෝ දවසක්. පින්වත් දරුවනි වෙසක් පුන් පොහෝ දවසේ හවස් වෙනකොට ඒ මහ බෝසතාණන් වහන්සේ බුද්ධ ගයාවේ වජ්‍රාසන භූමියට වැඩම කළා. දරුවනි වජ්‍රාසනය කියන්නේ මේ පොළවෙන් මතු වූ රියන් 14ක් දිග පළල උස ඇති දියමන්ති වලින් සැදුන ආසනයක්. ඒකේ වාඩි වෙන්න හැමෝටම බෑ දරුවනි. මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ කෝණාගම කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලාටත් ඒ වජ්‍රාසනය මතු වුණා. මතු පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේටත් ඒ භූමියේමයි පහළවන්නේ. අප බෝසතාණන් වහන්සේ වජ්‍රාසනයට වැඩම කරලා නැගෙනහිර දිසාව බලා බද්ධ පරියන්කයක් බැඳගෙන වාඩි වෙලා අදිෂ්ඨාන කළා දරුවනි. ලෝතුරා බුදු බවට පත් නොවි ජීවිතාවබෝධය නොලබා මම නැගිටින්නේ නෑ කියලා. දරුවනි ඒ වෙලාවේ සුවිශාල සේනාවක් සමග පාපී මාරයා ආව බාධා කරන්න පාරමී ධර්ම සම්මර්ෂණය කරලා මහ පොළොවට දකුණු ශ්‍රී හස්තය දිගු කළාට පස්සේ පොළොව කම්පා වෙද්දී මාර සෙනග පරාජය වෙලා පැන ගියා. ඉන් අනතුරුව දරුවනි ආනාපාන සති සමාධියට සමවැදිලා රාත්‍රියේ ප්‍රථම යාමය වෙනකොට පුබ්බේ නිවාසානුස්මෘති ඥානය උපදවා ගත්තා. ඒ කියන්නේ දරුවනි පෙරවිසූ කඳ පිළිවෙල හෙවත් පෙර ජීවිත දක්නා නුවණ පහළ වුණා. රාත්‍රියේ මධ්‍යම යාමයේදී සත්වයෝ ඉපදෙන හැටි මිය යන හැටි දක්නා නුවණ පහළ වුණා. රාත්‍රී අවසාන යාමයේදී දරුවනි වෙසක් සඳ බැස යන මොහොතේදී සියලු කෙලෙස් පාපී ධර්මයන් දුරු කරලා අනන්ත ඥානයන්ගෙන් ගුණයන්ගෙන් සමන්නාගත ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණා. සියල්ල අවබෝධ කළා. අතීත වර්තමාන අනාගතය කියන තුන් කාලයට අයත්
සවිඥානක අවිඥානක දුර ළඟ පිහිටි සත්ව ලෝකයේ සංඛාර ලෝකයේ අවකාශ ලෝකයේ කියන සියල්ල අවබෝධ කළා දරුවනි. සියල්ල අවබෝධ කළා. අවබෝධ නොවිච්ච කිසිම දෙයක් නෑ බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නවා. අතීතයේද අනාගතයේද වර්තමානයේද සත්ව ලෝකයේද මේ සක්වලද පිටසක්වලද යම් තැනක යමක් වේ නම් ඒ සියල්ලම අවබෝධ කරලා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණා. ඒ වෙසක් පුන් පොහෝ දවසක දරුවනි. ඉන් අනතුරුව සත්සති ගෙවීමෙන් පසු ඉසිපතන මිගදායට වැඩම කරලා ඇසල සඳ උදාවන මොහොතේදී පංචවර්ගීය තාපසවරුන් ඇතුළු 18 කෝටියක් බ්‍රහ්මරාජවරුන්ට ඒ අවබෝධ කළ ශ්‍රී සද්ධර්මය දේශනා කළා. එය ඇසූ 18 කෝටියක් බ්‍රහ්මරාජවරු මගඵල ලැබුව රහත් වුණා. සියලු කෙලෙසුන් දුරු කළා. සංසාර ගමනින් අත මිදුණා. කොණ්ඩඤ්ඤ තාපසතුමාත් සෝතාපන්න වුණා. ඉන් අනතුරුව පිළිවෙලින් සිදු කළ ධර්මදේශනාවන්ගෙන් පස්වග තාපසවරු මගඵල ලබා පැවිදිව රහත් වුණා. දරුවනි එදා පටන් අවුරුදු 45ක් අපේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරමින් වැඩම කළා. සුනීත සෝපාග වගේ අසරණ දරුවන්ට පිහිට වුණා. පටාචාරා අඟුලිමාල වගේ අයට පිහිට වුණා. ඒ වගේම දරුවනි නාලාගිරි වගේ හස්තිරාජයන් දමනය කළා. ආලවක සුචිරෝම කරරෝම වගේ යක්ෂයෝ දමනය කළා. නන්දෝපනන්ද වගේ නාගරාජවරු අපලාල වගේ නාගරාජවරු දමනය කළා. සෝනදණ්ඩ අම්බට්ට වගේ බ්‍රහ්මණවරු දමනය කළා. සක්දෙව් රජතුමා වගේ දෙවිවරු දමනය කළා. ඒ වගේම බක වගේ බ්‍රහ්මරාජවරු දමනය කළා. ඒ හැම දෙනාටම ධර්මය කියා දුන්නා. සත්‍ය පෙන්වා දුන්නා. ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට අවබෝධ වෙන්න මාර්ගය කියා දුන්නා. ඒ මේ විදියට එදා මෙදා තුර අවුරුදු 45ක් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අමා ධර්මය දේශනා කරමින් ලෝකයට පිහිට වුණා. දරුවනි අවුරුදු 45ක් ගත වෙනකොට මේ ලෝකයේ රහතන් වහන්සේලාගෙන් පිරී ගියා. ස්වාමීන් වහන්සේලාගෙන් පිරී ගියා. භික්ෂූන් වහන්සේලාගෙන් පිරී ගියා. ඔය අතර කාලේ අපේ ශ්‍රී ලංකා ධරණී තලයටත් ඒ බුදුරජාණන් වහන්සේ 3 වතාවක් වැඩම කළා. උපවත්තන සාල වනෝද්‍යානයට වැඩම කරනකොට අවුරුදු 80ක් සම්පූර්ණ වෙලා. ඒ 80 වන වියේදී උපවත්තන සාල වනෝද්‍යානයේදී දෙව් මිනිසුන් හඬා වැළපෙද්දී රහතන් වහන්සේලා ධර්ම සංවේගය උපදවා ගනිද්දී අප භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ පහන් සිලක් නිවෙනවා වගේ පිරිනිවන් වැඩියා. ඒ අද වගේ වෙසක් පුන් පොහෝ දවසක රාත්‍රී කාලයේ පින්වත් දරුවනි ලෝකයේ මිනිසුන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට සමසේ පිහිට වෙලා සත්‍ය පෙන්වා දුන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැබවින්ම ඔබේ මගේ එකම විමුක්තිය, එකම උදානය, එකම සැනසීම, ඉන් පරිබාහිර රැකවරණයක් දරුවනි අපට නැහැ. ඉන් අන්‍ය වූ සැනසීමක් දරුවනි අපට නැහැ. අපට ඇති එකම සැනසීම, එකම රැකවරණේ බුදුරජාණන් වහන්සේ පමණයි. අද දවසේ අපි හැම දෙනාම බුදු ගුණ සිහි කරමු. ඒ බුදු හදවත විරාගී හදවතක්, පිරිසිදු හදවතක්, කෙලෙස් නැති හදවතක්, ජීවිතාවබෝධය ලැබූ තුමන් වහන්සේ සියල්ල අවබෝධ කළා. ලස්සන රූපයක්, දෙවිවරු වසඟ වෙන, බ්‍රහ්මයෝ වසඟ වෙන රූපයක්. ඒත් කිසිම ආඩම්බරයක්, මාන්නයක්, අහංකාරකමක් නැහැ. අහිංසක දුගියාගේ පැල්පතෙන් ලැබෙන දානයත්, මහරජතුමාගේ රජමැදුරෙන් ලැබෙන දානයත් සමසිතින් වැළඳුවා දරුවනි. බොහෝ රාත්‍රී ගත කළේ එලිමහානේ ගස් යට. ඒ වගේම දරුවනි බුදුරජාණන් වහන්සේ කියන්නේ ශාක්‍ය කුලේ ඉපදිලා මේ ලෝකයේ ලබන්න පුළුවන් ඉහළම පදවිය ලබලා ලෝකයේ අප්‍රමාණ පිරිසකට පිහිට වෙලා මිනිසුන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට, මේ සක්වල පිටසක්වල හැම දෙනාටම පිහිට වෙලා සත්‍ය පෙන්වා දීලා මුලාවෙන් අත මුදවලා පිරිනිවන් වැඩපු උතුමන් වහන්සේ අපි හැම දෙනා මේ ගුණය සිහි කරගෙන අද වන් පුන් පොහෝ දවසක ඔබේ ඔය දෝතින් මල් දෝතක් නෙලා බුදු සිරිපා පූජා කරන්න. ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ ශබ්ද නගා කියන්න. අද වගේ දවසක අපි හැම දෙනාගේ ජීවිතවලට ශාන්තිය අමිල දායාදේ මතු කළ, විරාගී විමුක්තිය මතු කළ, සැනසීමේ උල්පත පාදා දුන්
ධර්මරාජයන් වහන්සේට නමස්කාර වේවා. ඒ ධර්මරාජයන් වහන්සේගේ සිරිපාපියුම් අභියස අපි හැම දෙනාගේ උත්තමාංග නමස්කාරය වේවා. ඒ අසිරිමත් තෙමගුල සිහි කරමින් අපි අපේ ජීවිත සීලයෙන් ගුණයෙන් පිරිසිදු සිතිවිලි වලින් අලංකාර කර ගනිමු. වෛරය ක්‍රෝධය වෙනුවට මෛත්‍රිය පතුරුවා හරිමු. ඉවසීම දරා ගැනීම ඇති කර ගනිමු. බුදු ගුණ හොඳට ඉගෙන ගනිමු. දම් ගුණ සංඝ ගුණ ඉගෙනගෙන අපි ඒ බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෝ ලෙස මේ බුද්ධ ශාසනය තව බොහෝ කාලයක් පවත්වන්නට අපි උත්සාහවත් වෙමු. වීරියෙන් කටයුතු කරමු. මේ පින්වත් දරු පිරිසට ඒ උදෙසා ශක්තිය ලැබේවා, වාසනාව ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. අපි හැම දෙනාම මෙහෙම ප්‍රාර්ථනා කරමු. යලි නොඇරෙන්නට දැස වැසෙනදා සම්බුදුරුව මගේ නෙතගම වේවා. කවුරු නොසිටියත් මියදෙන මොහොතේ බුදු සිරිපාමුල සිත පිහිටාවා. සාධු සාධු සාධු. කොළඹ හත රාජකීය විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය විසින් මාසිකව සංවිධානය කරනු ලබන සදහම් සිසිල සදහම් දේශනාව අද මේ වෙසක් පුන් පොහෝ දවසේ මේ විදියට නිමාවට පත්වෙනවා. අසිරිමත් බුදු සිරිතෙන් බිඳක් මේ පින්වත් හැම දෙනාම ශ්‍රවණය කළා, සිත පහදවා ගත්තා. විදුහල්පතිතුමා ප්‍රධාන ඒ ආචාර්ය මණ්ඩලයේ සත්පුරුෂ පින්වතුන්ලාටත් රාජකීය විද්‍යාලයේ සිසුදරුවන් දෙමාපියවරු එවැගේම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම දේශනාව සඳහා අපට ආරාධනා කළ ඒ පින්වත් යශෝධී මහත්මිය ඇතුළු හැම දෙනාටමත් මේ පින් බලය උතුම් ධර්මාවබෝධය පිණිස වේවා. පින්වත් දරුවන්ගේ ජීවිත වාසනාවන්ත වේවා. හැම දෙනාගේ සිත්වල ශ්‍රද්ධාවම මතු වේවා. ගුණ ධර්ම වලින්ම ඔය හදවත් පිරේවා. පවිටු ලාමක සිතිවිලි වලින් ඈත් වේවා. හැම දෙනාගේ ජීවිතවලට බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබේවා. ධර්මයේ සරණ ලැබේවා. මහා සංඝරත්නයේ සරණ පිහිට ආරක්ෂාව ලැබේවා. හැම දෙනාම සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම මේ පින් බලයෙන් නිවන් දක්නා ජාති දක්වා සැනසීම වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාධු සාධු සාධු. අද දින ධර්මදේශනාව සඳහා වැඩමවා වදාළ අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්ද්‍රයන් වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය පුද කරන්නෙමු. නැවතත් පුසොන් පොහෝදා ධර්මදේශනාව සමගින් හමු වෙමු.